dialogue එක practice කරන්න නම් today's pattern is seem or seems to be. අපි මේ seem කියලා කියන්නේ verb එකක්, infinitive එකක්. පේනවා කියන අදහස ප්‍රකාශ කරන්නයි අපි භාවිතා කරන්නේ. එතකොට subject එක singular වුණොත් තමයි අපි seems කියන s අකුර දාලා යොදාගන්නේ. ඒකයි මම මේ වෙනම s අකුර use කරේ. to be. එතකොට මේ to be වලින් පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් adjective එකක්, එහෙම නැත්නම් noun එකක් භාවිතා කරන්න පුළුවන්. හරිද? බලමු අපි example ටික. මේ බලන්න he seems. he කියවම එක වචන නිසා අපි seems කියලා ගන්නවා. to be hungry. ඔහුට බඩගිනි වගේ පේන්නේ නේ. she seems to be upset. අප්සෙට් එකේ ඉන්නවා කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ ඇය හිත කලකිරලා වගේ ඉන්නේ. හරි අපහසුතාවයෙන් ඉන්නේ. they seem to be laborers. එතකොට මෙන්න මෙතන තියෙන්නේ they seem. they කියවම බහුවචනයි. එනිසා seem to be laborers. laborers කියන්නේ කාම්කරුවෝ. ඔවුන් කාම්කරුවෝ වගේ පේන්නේ. the boss seems to be angry. ලොක්කට තරහ ගිහිල්ලා වගේ පේන්නේ. be angry. he seems to be a student. ඔහු ශිෂ්‍යයෙක් වගේ පේන්නේ. he seems to be her husband. ඔහු ඇයගේ සාම්පුරුෂයා වගේ පේන්නේ. you seem to be tired. adjective එකක් වෙනකොට be එක තමයි එන්නේ. be tired. පාඩම මහන්සි වගේ පේන්නේ. he seems to be a policeman. ඔහු පොලිස් නිලධාරියෙක් වගේ පේන්නේ කියන එක ප්‍රකාශ කරනවා. ඒකට ඔන්න ඔය පැටර්න් එක භාවිතා කරලා ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් පේනවා කවුරු හරි තුල පේනවා කියන අදහස යොදා ගන්න පුළුවන්. පුළුවන් වාක්‍ය ටිකක් හදා ගන්න. නේ? ඇය ප්‍රමාදයි වගේ පේන්නේ කොහොමද කියන්නේ? ඇය ප්‍රමාදයි වගේ පේන්නේ. දැන් මයික් ඔන් කරලා කතා කරන්න ගත්තා. She seems to be a late. දැන් නාම late කියන්නේ adjective එකක්. එතකොට දාන්නේ නැහැ. she seems to be late. late. නාම පදයක් වෙනවා නම් අපි කියනවා ඔහු වෛද්‍යවරයෙක් වගේ පේන්නේ. එතකොට he seems to be a doctor. noun එකක් කරනකොට දාලා doctor කියලා කියනවා. නේ? ඔවුන් කාර්ය බහුලයි වගේ පේන්නේ. they seems to be busy sir. they seem to be busy. adjective එකක් කරනකොට be එක යනවා. seem to be busy. ඔහු කරුණාවන්තයි වගේ පේන්නේ. he seems to be kind. he seems to be kind. ඔයාලා දක්ෂයි වගේ පේන්නේ. he seems to be a clever. දාන්න බෑ clever කියන්නේ adjective එකක් නේ. you seem to be clever. ඔයාලා දක්ෂයි වගේ පේන්නේ. එය lazy වගේ පේන්නේ. ඒක lazy වගේ පේන්නේ. it that seems it seems to be easy. easy වගේ පේන්නේ. easy lazy කියන්නේ easy. එතකොට එය කියලා આવොත් සාමාන්‍යයෙන් නිකන් subject එක විදිහට it පාවිච්චි කරනවා. that එනවා නම් එහෙම that එක
noun එකක් යෙදෙන්න ඕන. නිකම් මේ යෙදෙන්නේ නැහැ. දැන් අපි කිව්වා මෙහෙම ඒ පොත හොඳයි වගේ පේන්නේ. ඔන්න අපි කියනවා ඒ පොත. ඒක තමයි subject එක. එතකොට අපි ගන්නෙ that book. That book is that book seems to be Seems good. good. That book seems to be good. ඔහු උදව්ශීලී වගේ පේන්නේ helpful. He seems to be helpful. He seems to be helpful. ළමයි ලැජ්ජයි වගේ පේන්නේ. කොහොමද කියන්නේ ළමයි ලැජ්ජයි වගේ පේන්නේ. ලැජ්ජයි කියන්නේ shy. Seems to be shy. Oh, children seem to be shy. Children seem to be shy. ඔහු හොඳ ගුරුවරයෙක් වගේ පේන්නේ. He seems to be a good teacher. He seems to be a good teacher. ඔන්න ඔය විදිහට ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් මේ පේනවා කියලා කියන්නේ වාක්‍ය හදලා පුරුදු වෙන්න ඕනේ. ඉතින් හරි බහුවචන නම් s දාන්නේ නැහැ. seem to be දාවා. ඒක වචන කෙනෙක් නම් s දාලා කියන්නේ. ඉතින් මේ ඔය එක පැටර්න් එකක් අරගෙන දැන් ඔයාලා දැන් මම මේ වෙනකොට මේ කීවෙඩි පැටර්න් එක යන්නේ 9 නේ. ඒතර පැටර්න් 9ක් උගන්වලා තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට ඒවා හොඳට දැන් පොතක් අරන් ලියන්න. මේ පළවෙනි පැටර්න් එක ලියන්න. ඒකෙන් වාක්‍ය 20 30ක් තනියෙන් හදන්න. හරි. ඔයාලා හිතන අදහස ආවා වචන බැරි නම් මගෙන් අහන්න. හරි. ඒතකොට ඒකට වචනයක් මම කියන්න. හරි. එහෙම හදන්න පොඩි පොඩි වාක්‍ය හදලා ලොකු වෙන්නේ නැහැ. නිකන් චූටි චූටි ඒවා කියවන්න ඕනේ. එතකොට තමයි පොඩ්ඩක් මට හුරු වෙන්නේ. දැන් නැත්තම් මේ මම දෙන වාක්‍යයට විතරක් බලලා එහෙම ඉන්නේ බෑ. අපි ඉගෙන ගන්න කාලෙත් ඉස්සරේම අපිට උගන්වන්නේ පැටර්න් එක දීලා වාක්‍ය පහක් විතර දෙනවා. මේ ඊට පස්සේ අපි ඉතින් ඉතින් ඇවිල්ලා කොළමිටි ගණන් කියාගෙන ලියනවා. ලියලා හුරු වෙනවා. එහෙම තමයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් ඒක නිසා අමතරව වැඩ කරන්න පොඩි පොතක් දාගෙන ලියන්න පොළ ටිකක් අරගෙන ලියන්න පුරුදු වෙන්න. එක පැටර්න් එකකින් වාක්‍ය පහ ගන්න දවසට නිකන් පුරුදු වෙන්න නේ ලියන්න. එතකොට තමයි දැන් මොකද මේ තමයි ඔව් කියන්න. මේක seems කියන තැනින් seem කියලා දාලා දෙන්නේ සර්. මේ දැන් මේ මම ඔයගොල්ලෝ පේන දැන් ඒ කියන්නේ කතරු ඒක වචන වල තමයි s එකතු වෙන්නේ. මම මේකට ඉරක් ගහලා s දාවේ. හරි? හරි සර්. ඔව් කතරු බහුවචන නම් seem. හරි? ඒක වචන seems. මේ මම වෙන් වෙන්න මේ පොඩි ඉරක් ගැහුවේ. හා. හරි නේ එහෙනම් මේ පැටර්න් එක හදා ගන්න පුළුවන් නේ වාක්‍යනේ. නාම විශේෂණයක් දානවා නම් b එක දාන්න. දැන් නාම විශේෂණ ගැන බලන්න. දැන් මම නාම විශේෂණ 80ක්ද කොහෙද දුන්නා. එතකොට ඒවා පොඩ්ඩක් නිතර කියවන්න. ඊට පස්සේ නාම පද දැන් පොතක් කරමින් යනවා නේ. ඒවයි තියෙනවා පුජ්‍යලේන්ට කියන නම් මේවා. එතකොට ඒවා බලන්න. හරි? right. නිතරම තමන් පොඩ්ඩක් නිතර නිකන් ඉන්න වෙලාවවල පොඩ්ඩක් ඕවා කියවන්න. එතකොට තමයි භාෂාවේ යෙදෙන්නේ නැතුව මතක හිටින්නේ නැහැ ඉතින්. හරි. idioms ටිකකුත් මම දාලා තියෙනවා බලමු අපි. ඒකේ තේරුම් ලියා ගන්න නැත්නම් පස්සේ වීඩියෝ එක අහලා තේරුම් හදා ගන්න. හරි. Please lend me your ears. So lend me your ears කියලා කියන්නේ මේකක් listen to me කියන එක. ඒ කියන්නේ මට ඇහුම්කන් දෙන්න. කරුණාකර please අපි කරුණාකර කියන තේරුම එන්නේ. කරුණාකර මට ඇහුම්කන් දෙන්න. Please lend me your ears. එතකොට lend ears කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඇහුම්කන් දෙන්න කියන එක තමයි idiom එක. කරුණාකර මට ඇහුම්කන් දෙන්න.
don't take easy money. එතකොට take easy money කියන එක තමයි අපි idiom එක විදියට ගන්නෙ. easy money කියන්නේ ලේසියෙන් හම්බ වෙන මුදල් නේ. easy money කියලා හඳුන්වන්නේ අල්ලස් වල. අල්ලස් ගන්න එපා. අල්ලස් ගන්න එපා. She comes to class once in a blue moon. Once in a blue moon කියන එක තමයි adjective මේ idiom එක අපිට මේ වාක්‍ය වලට join කරන්න පුළුවන් ඉතින් ඕනම වාක්‍යයකට ගැලපෙන විදිහට හදා ගන්න පුළුවන්. Once in a blue moon කියන්නේ රෙයාලි කියන්නේ කලාතුරකින්. ඒක දැන් මේකේ වාක්‍ය අනුව අපි තේරෙම ඇය පන්තියට එන්නේ කලාතුරකින්. නැත්නම් අපි කියන්නේ හාව හඳ දකින්න. ඇය පන්තියට එන්නේ කලාතුරකින්. Don't dance attendance on anyone. Dance attendance on කියන එක තමයි idiom එක. අපි කියන්නේ පන්දම් අල්ලනවා කියලා. පන්දම් අල්ලනවා. හරි? තර මේ වාද කියන්නේ don't මෙතන dance කියන එකත් එන්න ඕනේ. dance attendance. ඒ දෙකම තමයි dance attendance on කියන එක තමයි මේ idiom එක වෙන්නේ. හරිද? dance attendance on anyone කියන්නේ කාටවත් පන්දම් අල්ලන්නේ කාටවත් පන්දම් අල්ලන්නේ නැහැ. දැන් අපිට ඕන විදිහට හරියට දැන් කියන I don't like dance attendance on anyone. මම කැමති නැහැ කාටවත් පන්දම්. ඒ වගේ අපිට ගැලපෙන විදිහට හදා ගන්න පුළුවන්. come now කියන්නේ බොරු එපා කියන එක. දැන් එන්න කියන එක නෙමෙයි. come now. බොරු එපා. He is a dog in the manger. A dog in the manger කියන්නේ පිදුරු ගොඩේ ඉන්න බල්ලා වගේ. manger කියලා කියන්නේ අපි මේ පිදුරු වලට. ඔහු පිදුරු ගොඩේ ඉන්න බල්ලා වගේ. He is a dog in the manger. ඒ කියන්නේ මොකක්ද අර? දන්නවනේ ප්‍රස්තාව කරලානේ බල්ලා පිදුරු කන්නේ නැහැ. අනගොනාට දෙන්නේ නැහැ. ඒක තමයි. Don't be on fire. කලබල වෙන්න එපා කියන්නේ be on fire කියන්නේ කලබල. කලබල වෙන්න. ගින්නට පයින්න එපයි කියලා කියන්නේ කලබල වෙන්න. හරි. ඊළඟ once for all කියන්නේ නොකියුවයි කියන්නේ එපා. නොකියුවයි කියන්නේ එපා. once for all. For the time being වෙලාවේ හැටියට for the time being කියන්නේ වෙලාවේ හැටියට for the time being අපේ ඩයලොග් එකේ දාන්න for the time being let's have a cup of tea වෙලාව හැටියට අපි තේ එකක් බොමු that will do කියන්නේ ඒ ඇති කියන that will do for the time being that will do ඔය දෙක එකට එකතු කරලා වාක්‍ය කරන්න වෙලාව හැටියට ඒ ඇති for the time being that will do හරි ඉතින් ඔන්නවා ටිකක් කියවලා අවබෝධ කරගන්න ඊට පස්සේ මම ඔයගොල්ලන්ට නිකන් phrasal verb ටිකක් තව දුන්න ගිය සතියෙත් මම ටිකක් ඒවල තිබුණානේ ඒ වගේ මේ phrasal verb මම කිව්වා phrasal verb කියලා කියන්නේ වචන දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙලා හැදෙන ක්‍රියාපද අපි සිංහලෙන් කියන්නේ ඒවට බහුපද ක්‍රියා කියලා. ඉතින් මොකද මේ ඉංග්‍රීසි භාෂාවේ සාමාන්‍ය ක්‍රියාපද වගේම
බහුපද ක්‍රියාව නැත්නම් phrasal verbs උත් තියෙනවා විශාල ප්‍රමාණයක්. ඉතින් මේ hit me up ඒ කියන්නේ ඒකේ meaning එක contact me කියන එක. ඒ කියන්නේ මාව සම්බන්ධ කරගන්න කියන එක. hit me up කියන්නේ මට ගහන්න කතාවක් නෙමෙයි ඔය කියන්නේ. හරි? මොකද ඒවයිත් අර ඒ වචනේ තේරුමෙන් ගන්න අමාරු. contact me කියන තේරුම හන්නේ මාව සම්බන්ධ කරගන්න කියන අදහස තියෙනවා. මේවා ඉතින් නිකන් අර ටිකක් අහලා හරි හුරු වෙන්න ඕන හින්දා මම ඔයගොල්ලන්ට එව්වේ. catch up. catch up කියන්නේ to meet හමුවන්න කියන අදහස. හමුවන්න. chill out. chill කියන එක නම් ඔයගොල්ලෝ දන්න ටිකක් සීතල වෙනවා කියන එක නෙවෙයි chill කියන්නේ. හා chill out කියන්නේ to relax. විවේක ගන්න කියන අදහස. විවේක ගන්න. hang out mean spend time කාලය ගත කරන්න නැත්නම් කාලය වැය කරන්න. hang out. stand by do nothing ඒ කියන්නේ මොකුත් කරන්නේ නැහැ කියන එක do nothing stand by. ඒ කියන්නේ අපි ඔය සමානලාට කියනනේ සිංහලනොත්. කියන්නේ stand by තියනවායි කියලා කියන්නේ. එතකොට stand by තියනවායි කියලා කියන්නේ අපි මොකුත් කරන්න ඕනේ නැහැ අවශ්‍ය වෙලාවට කටයුතු කරන්න. අන්න ඒක තමයි stand by කියන්නේ. ඒක සාමාන්‍ය වචනයක් ඔය නිකන් ඉඳලා කතා කරද්දිත් ඔයගොල්ලෝ භාවිතා කරන stand by කියන. ඒ ඔය ෆෝන් වල වුණත් තියනව නේද? ඔය තියනවා ඔය dual sim එකේදී. ඒකේ දාලා තියෙනවනේ stand by කියලා. ඒතකොට මේ දෙක ඕන වෙලාවට පාවිච්චි වෙන්න දාන්න පුළුවන්. නේ? stand by. do nothing කියන්නේ එතකොට මොකුත් කරන්නේ නැහැ කියන. look around. look around කියවා meaning එක වටපිට බලනවා කියලා ඒක නම් නිකන් වචන වල තේරුමින් ගන්නත් පුළුවන්. search පරීක්ෂා කරනවා කියන එක look around. පරීක්ෂා කරනවා. drop in කියන්නේ to visit බලන්න කියන නරඹන්න. visit. the visit වලයි watch වලයි තේරුම ඔයගොල්ලෝ දන්නවනේ. visit කියන්නේ අපි ගිහිල්ලා නරඹන එක. watch කියලා කියන්නේ සාමාන්‍යයෙන් තිරයක වගේ නරඹන දෙයක්. ඊළඟ එක fed up. fed up කියන එකත් ඔය අපි සාමාන්‍යයෙන් use කරනවා. මට fed up වෙලා ඉන්නේ. frustrated. ඒ කියන්නේ එපා වෙලා කියන එකම තමයි. නිකන් බිඳ වැටිලායි කියන්නේ frustrated. එපා වෙලා. to be up to doing something කියන එක මොනවා හරි දෙයක් කරනවා. to be up to යමක් කරනවා. call off කරන call off the meeting කියලා එම අපි භාවිතා කරනවා. call off කියලා කියන්නේ cancel to cancel අවලංගු කරනවා. now figure out understand තේරුම් ගන්නවා කියන එක figure out. give up stop trying ඒ කියන්නේ අත්හරිනවා කියන්නේ. උත්සාහ කරන එක අත්හැරලා දාන්න. අත්හරිනවා give up. give up that affair කියලා එහෙම අපි පාවිච්චි. ඒ පළහිලාව අතාරින්න. give up. hold on wait කියන එක රැඳී සිටින්න කියන එක. ඔය hold on කියන වර්ඩ් එක use කරන් ටෙලිෆෝන් කන්වර්සේෂන්. hold on please කියලා කියනවා. එතකොට ඔයගොල්ලෝ දුරකථනයේ පොඩ්ඩක් රැඳී ඉන්න ඕනේ. එතකොට අදාළ කෙනා සම්බන්ධ කරනවා. ඔය ආයතන වලට එහෙම calls ගත්තාම එහෙම කියනවා. hold on please කියලා නිශ්ශබ්ද වෙනවා. එතකොට ඔයගොල්ලෝ තියන්න එපා ෆෝන් එක තියන්න. hold on කියන්නේ රැඳී සිටින්න. put off කියලා කියන්නේ postpone කරනවා. කල් දමනවා. කල් දමනවා. කල් දමනවා. turn up appear penny සිටිනවා කියන්නේ. turn up. ඉතින් ඊළඟ ටිකෙන් මම ඔයගොල්ලන්ට අදහස් කරේ පෙන්නන්න මේ homophones
homophones කියලා අපි භාවිතා කරන්නේ same pronunciation but different meaning. The words have same pronunciation but there are different meaning. එක සමාන ශබ්ද කිරීම තියෙන්නේ නමුත් වෙනස් තේරුම් තියෙනවා. අන්න ඒවට අපි කියනවා homophones. එහෙම නැත්නම් homonyms කියලාත් මේවා හඳුන්වනවා. ඉංග්‍රීසි භාෂාවේ එහෙම වචන ගොඩාක් තියෙනවා. ඉතින් ඒක නිසා සමහර වෙලාවට අපිට පැටලෙනවා. ඔන්න බලන්න ඒකට විසඳුමක් ඇටියට ඔය වචන ටිකක් මම ඔතනට එව්වේ අපිට තා ඉදිරියේදී අපි ඕගොල්ලන් දැනගන්න සලස්වන්න. එතකොට බලන්නකො රේට් කියන එක නේ පළවෙනි රේට් මොකද්ද? RED රේට් කියන්නේ මොකද්ද? කතා කරන්න දැන් දන්නයි. කොහෙන්ද කට්ටිය? ඈ? රතු පාට. ඔව් රතු පාට. මේ කට්ටිය නින්ද ගිල්ලක් දන්නේ නැහැ. ඕෆ් කරලා තියෙන නේද? මම අපෙලා ඉඳන් කතා කරනවා. මේගොල්ලෝ ඉතින් බණ අහනවා වගේ අහගෙන ඉඳලා යනවා. දැන් එහෙම වෙන්නේ නැතිද අනිත් අය මේ සමහර වෙලාවට පන්ති සහභාගී වෙන්නේ වීඩියෝ එක අහලා කට්ටිය මම හැබැයි ඒගොල්ලන්ට මම දැන් මේ මාසෙත් පස්සේ අයින් කළා දානවා අර පන්තියට එන්නේ නැති පිරිස මේ ඉතින් සමහරු ඉන්න මුදල් ගෙවලා එන්නේ නැහැ පන්තියට සද්දන තියෙන රෙකෝඩින් එක අහන්න නැති එහෙම කට්ටියකුත් ඉන්නවා මේ දැන් ඒ බලලා දැන් මේ මාස දැන් මේක මම හිතන්නේ 40 කාටුවද මම ඇඩ් කරලා තිනවා දැන් පන්ති ඉන්නේ 10ක් 11ක් වගේ නේ ඒ නිසා දැන් මේ මාසේ බලලා අයි ටික අයින් කළා දානවා නිකම් ගෲප් එකක් පුරවගෙන ඉන්න වැඩක් නැහැ හරි මම දැන් මාසයක් ඒ ගිය මාසෙන් මම මේ කරනවා කියලා කිව්වේ මම තාම මාසයකට දැන් මේ මාසෙත් බලන්න. හරි. සමහර ඉන්නවා ඊටපු ගාම් පොඩ්ඩක් විසිට් එකක් දාලා ඔන් කරලා යනවා පන්තිය මැද. එහෙම කට්ටියකුත් ඉන්නවා. නේ? සර් ඉන්නවද කියලා බලන්න. එහෙමත් හරි. හොඳයි බලන්න එහෙනම් රෙඩ් කිව්වේ රතු ඊළඟට දැන් මේ තියෙන රීඩ් වල past tense එක. මේක කියවන්නේ past tense එක රෙඩ්. read කියන ස්පෙලිංස් මයි තියෙන්නේ. හරි ඊළඟ එක rain. දැන් පළවෙනි rain ඔයගොල්ලෝ දන්න එක මොකද්ද? වැස්ස. ඊළඟ rain මොකද්ද? REIGN rain කියන්නේ රාජ්‍ය සමය. දැන් ඔය රජවරුන්ගේ the reign of King Dutugammu. රාජ්‍ය සමය. පාලන කාලය කිව්වත් කමක් නෑ. පාලන කාලය කියලා තේරුමක් හරි. fraud. බලන්න. දැන් වචන දෙකම pronunciation road. පළවෙනි road වල තේරුම ගන්න. right වල past tense road පැද්දා ඊළඟ road පාර ඊළඟ right දෙකම right පළවෙනි right මොකද්ද තේරුම දන්නයි ටට්ටක් ගාලා කියන්න හරි නැත්නම් දකුණ නේ ඊළඟ right ලියනවා මේක දන්නවනේ ඊළඟ roll ROLE roll කියන්නේ roll එක භූමිකාව නැත්නම් චරිතය roll මේ main roll එකේ කියන්නේ ඔයගොල්ලෝ අහලා main roll කියන්නේ ප්‍රධාන චරිතය හරි ඊළඟ roll ඉතින් මොකද roll වෙනවා කැරකෙනවා ඔව් පෙරලෙනවා roll ඊළඟ එක රන් පළවෙනි රන් ring වල past tense මොකද ring වල past tense එක
හරි රං කියන්නේ රින් කියන්නේ මොකද්ද රින් මොකද්ද මේ අපි කියන්නේ නාද කරනවා කියන එක රින් ඊළඟ WRUNG නාද කරනවා කියන එකේ past tense එක WRING වල past tense එක තමයි රං කියන්නේ. හරි බලමු ring WRING මට මතකයි. මේ කියන්නේ රං කියන්නේ සර් කියලා දැන් ටික තේරෙන්නේ නැහැ. හරි ඒක මම ෂෙයා කරන එක අයින් කරා පොඩ්ඩක් මේ WRING කියන එක ඔයගොල්ලෝ ගාවත් නැහැ නේ ඉන්න මම දෙන්න මේක ෂෙයා කරන්න බැරි හරි ring කියන එකේ past tense එක පළවෙනි එක තියෙන රං RUNG හොඳේ නාද කළා පේනවනේ දැන් හරි ඊළඟ එක රං කියලා කියන්නේ මේකේ present form එක ring WRING ring හොඳේ මිරිකනවා කියන තේරුම තියෙනවා මිරිකනවා තව ඕනනම් උපුටා ගන්නවා කියන තේරුම තියෙනවා ring එතකොට සර් රං කියන්නේ එතකොට මේ මිරිකුවා නැත්තම් මිරිකා ගත්තා දෙවෙනි එකේ තේරුම හරිනේ පළවෙනි එක නාද කළා ඊළඟ එක skull SCULL skull කියලා කියනවා අපි අර මේ හබලෙන් ඔරුව පදිනවට කියනවා නැත්නම් කොට හබලටත් කියනවා ඔරුවෙන් මොකද හබල් ගහනවා හරි ඔරුව පැදගෙන යනවා ඊළඟ skull හිස් කබල තියෙන්නේ හිස් කබලට කියන්නේ skull හිස් කබල SKULL SANE 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 කියන්නේ සිහිය ඇති sane
සිහිය ඇති. SEIN සේන් මාදැල. SEIN සේන් කියන්නේ මාදැල. සෝල් මාදැල කියන්නේ මාළු අල්ලන්නේ. SOLE සෝල් කියන්නේ යටිපතුලට කියනවා. නැත්නම් අඩිය කිව්වත් අඩිය කියන තේරුමක් තියෙනවා. so ඊළඟ තව තේරුමක් ගොඩක් ඉන්න SOLE මේ ඊළඟ තනි කරම කියන තේරුමක් තියෙනවා SOLE සෝල්. ඕගොල්ලෝ අහන්නේ ඕක භාවිතා කරන තැන තියෙන සෝල් ඒජන්ට්. සෝල් ඒජන්ට් කියලා කියන්නේ එකම නියෝජිත කියන තේරුම. සෝල් ඒජන්ට්. SOLE සෝල්. හරි? ඊළඟ SOUL සෝල් ප්‍රාණය ආත්මය තව ඕනනම් උදාර භාවය කියන තේරුමක් තියෙනවා සෝල් SOUL. ඊළඟ එක නම් දන්නවනේ SUN සන් කියන්නේ ඉර, SON සන් කියන්නේ පුතා. ඊළඟ එක SOAR කියන්නේ ඉක්මනින් ඉහළ නගිනවා. නැත්තම් පියාසර කරනවා කිව්වත් හරි. ආසට පියාසර කරනවා. ඉක්මනින් ඉහළ නගිනවා. SORE කියන්නේ sore throat කියලා එහෙම අහලා ඇති ඔයගොල්ලෝ. වේදනාව නැත්තම් රිදෙනවා. SORE අපි ඔය උගුර කැක්කුමට එහෙම භාවිතා කරන sore throat. ඊළඟ එක stalk 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 කියනවා නැට්ට නටුව stalk. ඊළඟ stalk කියන්නේ පහර කියන එක. ඔය ඔයගොල්ලෝ අහලා තියෙනවා හොඳම දේ 2 stalk 4 stalk කියලා එහෙම. අහලා තියෙන ත්‍රී වීලර් වල බයික් වල කියන්නේ 2 stalk. එක කියන්නේ අර මොකද ඒ අර සිලින්ඩරේ අර පහර වදින ආකාරය අනුව සිලින්ඩර් දෙකක් තියෙනවා නම් 2 stalk. ඔහොම කතාවක් නෙති වැදෙන පහර කියන තේරුම තියෙනවා. ඊළඟ සේල් SAIL සේල් කියන්නේ රුවල. SALE සේල් ඔයගොල්ලෝ දන්නවනේ විකුණනවා කියන එක. අලවිය. ඊළඟ මොකද්ද සර් සේල් එක ආයි කියන්නේ? සේල් පළවෙනි සේල් විකුණුම අලවිය සේල් කියලා දාලා තියෙන්නේ දෙවෙනි සේල්. ඊළඟ ස්ලේ SLAY ස්ලේ කියන්නේ මේ මොකද්ද
මේ මරා දමනවා නැත්නම් වනසනවා. මරා දමනවා වනසනවා. ඊළඟ slay කියන්නේ හිමයානය කියලා කියන්නේ අපි slay අර මේ තියෙන අර හිමේ යන්නේ අර පිනිමුව ඇදගෙන යන්නේ නැත්තම් ඔය නත්තල් කාටෙන් පෙන්නනවනේ හිමයානය slay ඊළඟ පළවෙනි C දකින්නවා දෙවැනි C මුහුද ඊළඟ එක sauce පළවෙනි sauce කියන්නේ දන්නවනේ ඔයගොල්ලෝ හදන sauce එක sauce නැත්තම් ආනම කියන තේරුම තියෙනවා අය කලප කනකොට එහෙම හද ආනම ඒත් sauce ඊළඟ sauce මොකද්ද sauce of ප්‍රභවය SOURCE sauce කියන්නේ ප්‍රභවය source of knowledge කියලා එහෙම දැනුම් ප්‍රභවය ඊළඟ TOE කියන්නේ මොකක්ද පාදයේ ඇඟිල්ල TOW කියන්නේ ඇදගෙන යනවා හරි කම්බේකින් වගේ ඇදගෙන යනවා ආශික කියන එක මේ පැහැදිලි නෑ පුතේ මේ සිග්නල් නෑ වගේ හරිද දැන් ඔය සිග්නල් අඩු අයට කරගන්න තියෙන එකම දේ තමයි දැන් මම රෙකෝඩින් එකේ වෙන නිසා ඒක අහලා ආපහු මගේ අරනකොට අල්ල ගන්න හරි මේ කියන එක පැහැදිලිම නැහැ ආශික කියන්නේ සිග්නල් මැදි හින්දා තමයි ඒක වෙන්නේ හරි හරි බලන්න ඔයාලා වචන දෙකක් මගේ අරනවා රෙකෝඩින් එකේ වුණාම මේක පොඩ්ඩක් අහලා හදා ගන්න හරි නැත්තම් ඩික්ෂනරි එකක් තියෙනවා නම් ඩික්ෂනරි එකෙන් බලන්න වචන මේ ඒවත් හුරු වෙන්න ඕන ඕගොල්ලෝ හරි එහෙනම් ටෝ කිව්වේ අපි පළවෙනි ටෝ පාඇඟිල්ල දෙවෙනි ටෝ ඇදගෙන යනවා හබේකින් වගේ ඊළඟ ටේල් TAIL ටේල් කියන්නේ වලිගය ඊළඟ ටේල් කතාව ඔය ෆෝක් ටේල් කියලා එමාලා තියෙන ජන කතාව TAL ඊළඟ 2 නේ ඒ පළවෙනි 2 ඉතින් ඔයගොල්ලෝ දන්නවා නිපාතයක් ට කියන තේරුම තියෙන්නේ නේ නැත්තම් වෙත කියන තේරුම අනිත් 2 වලින් හරි අද දැන් වැහි බර කාලගුණයක් තියෙනවා මටත් වහිනවා ඒ නිසා දුගාම් පොඩි කට්වීම් එනවා හැබැයි නමුත් වෙනද තරම් අපහසුතාවයකටපත් වෙන්නේ නැහැ අපි. ඔව් පැහැදිලි නෑ. මදිනේ. ඒකනේ ආද මේ සිග්නල් වල මම වීඩියෝ ඕෆ් කරලා තියන්නම් බලන්න. මොකද වහිනවා. දැන් අනිත් පැති වලට කොහොමද මන්දා මේ හරි. හොඳයි. අපහැදිලියෙන් දැන් පොඩ්ඩක් ආපහු එමුණත් වීඩියෝ එකකින්වත් අහගන්න අපි ඉතින් ටිකක් කරමු. ඉතින් ආයෙ වෙලාවක් ගන්න බැරි නිසා. එතකොට TO2 කියුවේ ට එහෙම නැත්නම් වෙත කියන අදහස තියෙන්නේ. T කියන්නේ? 2 ඔව්
TO2 කියන්නේ වෙත නැත්නම් ට කියන තේරුමනේ. 2. ඊළඟ TOO2 කියන්නේ අල්තා යන්න ප්‍රකාශ කරන්න අපි ඉංග්‍රීසි භාෂාවේදී භාවිත කරන්නේ. අල්තා යන්න හරි. දැන් අපි කියන්නේ I too මමත් නැත්නම් මටත් me too මටත්. ඊළඟ TWO2 කියන්නේ දෙක. TWO2. හරි. ඊළඟට දෙයා THEIR දෙයා කියන්නේ ඔවුන්ගේ THERE දෙයා කියන්නේ එතන අතන අන්න ඇස තව ටිකක් උඩ තියෙනවනේ. මගේ අරනක් ටික. දෙයායකට උඩින් sorry TIDE tide නේ. TIDE tide. tide කියන එකේ තේරුම සමුද්‍රය කියන තේරුම තියෙනවා. නැත්තම් අපි තාම භාවිත කරනවා අර උදම් රළ උදම කියන තේරුම තියෙනවා. tide. සමුද්‍රය කියන තේරුම. තව ඉතින් කාලය කියන තේරුම තියෙන tide වල. ඊළඟ TIED tide කියන්නේ මොකද්ද? tie වල past tense එක. ගැට ගැසුවා. ගැට ගැසුවා. හරි. ඊළඟ එක දැන්. ඕකේ පොඩි වෙනසක් තියෙනවා ඒ වුණාට ප්‍රොනන්සියේෂන් එකේ ඔම් දුන්නට ඒක දෙනවා. දැන් then අපි සිංහල ප්‍රොනන්සියේෂන් එකේ පොඩි වෙනසක් තියෙනවා. නමුත් ඔය ඉංග්‍රීසි ආයේගේ දෙකම එක වගේ තමයි ප්‍රොනන්ස් වෙන්නේ. එකයි දෙකම තියෙන්නේ. දැන් කියන එකක් භාවිත කරන්නේ මතකයිනේ කම්පැරටිව් එකේ වඩා කියන තේරුම කියන්න. then කියන්නේ ඊළඟට කියන තේරුම. then ඊළඟට THRONE throne කියන්නේ සිංහාසනය. ඊළඟ throne වල past participle විසි කරලා. right. ඊළඟට දෙයා ඔවුන්ගේ අනිත් දෙයා අන්න අතන ඊළඟ එක whale WEIL whale කියන්නේ තිරය. අර මනමාලට දාන්න තිරය. මොකද්ද සර්? තිරය මනමාලට දාන්නේ ඔයගොල්ලෝ වේල් එකේ කියන්නේ ඒක තමයි. ඔය කියන එක තමයි සිංහලෙන් දෙන්නේ. ඊළඟ වේල් එක BALE වේල් මිතියාවත නැත්නම් නිම්නය. බලන්න ඔය වචන එක වගේ තියෙන අපිට වරදිනවා ඉතින් ගොඩක් වෙලාවට මේ පැටලෙනවා. ඊළඟ එක VAIN වේන් ආඩම්බර. VAIN වේන් ආඩම්බර අහංකාර.
ආඩම්බර අහංකාර sorry v ඒ තේරුම එන්නේ v a i n වලට හරි v e i n වලට මම දෙපැත්ත මාරු වුණා v e i n ශිරා අර අපේ රුධිරය ගමන් කරන හරි මේ පළවෙනි වේන් කියන්නේ ශිරා වලට හරි ආඩම්බර අහංකාර ඉන්නේ දෙවෙනි වේන් වලට v a i n ශිරා වේන් රුධිරය ගමන් කරන සර් මේ VEIN මොකක්ද? VEIN කියන එකේ තේරුම එන්නේ ශිරාව කියන එක නේද? වේන්. VEIN වේන්. ආයෙකට ඉන්නකෝ දෙකක් තියෙනවා නේද? ඒ දෙකම තමයි දෙපැත්ත මාරලා තියෙන්නේ නේ. අර වචන ඒ වචන දෙකම තමයි දෙපැත්ත මාරු වෙලා අනිත් යට එකේ තියෙන්නේ. හරි. එතකොට කෝකස් හරියක? ආ? හරියක කෝකද? කියන්නේ දෙකම හරි දෙකේ වෙලා තියෙන වචන දෙපැත්තට මාරු වෙලානේ තියෙන්නේ. ඔව්. යටින් එක කපලා දාමු. හරි. ඒ කියන්නේ කොහොමත් එක තේරුම් දෙක අපි දැන් ගන්නනේ ඕන. හරි. ඔව්. VAIN කිව්වේ මොකද්ද සර්? ආඩම්බර අහංකාරද? VAIN කිව්වේ ආඩම්බර අහංකාර. VEIN වේන් කියන්නේ මේ දෙක මාරු වෙනම තේරුම් පැටලෙන්නේ. හරි. ඒකමයි වචන දෙක දෙපැත්තට මාරු වෙලා යන්නේ. හරි ඊළඟට වේරි ඔක අපි සිංහලෙන් කියනවා නම් පොඩි වෙනසක් තියෙනවා මම කිව්වේ ඉංග්‍රීසිලා කියනවා දෙකම එකයි වේරි. ඒක පළවෙනි වේරි කියන්නේ වෙනස්. නොඑක් කියන අදහස තියෙනවා වෙනස්. ඊළඟ වේරි ඉතින් ඔයගොල්ලෝ දන්නවා එක. ඊළඟට wheel කියන්නේ we will කියන එකවත් තමයි පළවෙනි එක we will නේ ඒ කියන්නේ we will කියන්නේ අනාගත කාලයට හදනකොටනේ අපි පාවිච්චි කරන තේරුමක් නෑ අනාගත දැන් අපි will come නේ අපි එන්නම් එහෙමනේ අපි කිව්වේ we will. ඒතර we will කියන එක කෙටි කරලා තමයි will කියලා ගන්න තියෙන්නේ. ඊළඟ will දන්නවා ඔයගොල්ලෝ රෝද. ඊළඟට which මොන නැත්තම් කොයි කියන තේරුම WHICH which ඊළඟ which මායාකාරිය WITCH කියන්නේ මායාකාරිය which ඊළඟ එක waste 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 කියන්නේ අපතේ හරිනවා අපතේ හරිනවා ඉවතලා නැදෑ නේ waste ඊළඟ waste ඉන WAIST waste කියන්නේ ඉන ඊළඟ whose කියලා කියන්නේ who apostrophe s පළවෙනි එක who is කියන එක අපි වාක්‍යය හදන්නේ who is your best friend එමාන් ඒතර who is කියන එක කෙටි කරලා තමයි පළවෙනි අවස්ථාව දෙවෙනි එක whose ප්‍රශ්න වචනේ කාගේද whose ඊළඟ වේ මාර්ගය WAY වේ කියන්නේ මාර්ගය ඊළඟ වේ බර වෙනවා කියන එක තමයි verb එක තමයි WEITH වේ කියන්නේ හරි බර වෙනම noun එක weight
ඊළඟට where WEAR where අඳිනවා පළඳිනවා. අඳිනවා පළඳිනවා. ඊළඟ where කොහේද? WEAK weak කියන්නේ දුර්වල. දුර්වල. ඊළඟ week සතිය. WEEK week කියන්නේ සතිය. one WON කියන්නේ win වල past tense එක දින්නා. ONE1 කියන්නේ ඒක one නේ one එක. ඊළඟ එක use කියන එක YEWS use කියන්නේ ගන්න තියෙන්නේ YEWS. ඒක ඇවිල්ලා මේ use කියලා හඳුන්වන්නේ ගස් වර්ගයක්. හරි? විස සහිත ගස් වර්ගයක්. ඒකට හරි නමක් නැහැ. විස සහිත ගස් වර්ගයක් කියලා තමයි කියන්නේ. use. ඊළඟ use නම් USE කියන එක පාවිච්චි කරනවා කියන්නේ. පළවෙනි එක යූල් කියන්නේ නත්තලට භාවිත කරන වචනය. නත්තල නැත්නම් නත්තල් උත්සවය. ඊළඟ you will කියන්නේ you will කියන එක කෙටි කරලා you will. එක York දණ්ඩ sir YOKE York කියනවා දණ්ඩ. තව ඉතින් sir use එකේ පළවෙනි පද ඒක මේ විස සහිත ගස් වර්ගයක්. හරි? නමක් හරියට කියලා නැහැ. විස සහිත